ආයිබෝවන් දුවේ පුතේ අද අපි ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය ගණිතය පෙළ පොතේ 3 වෙනි වාරේ 19 වෙනි පාඩම. මේ පාඩමේ නම න්‍යාස. ඉතින් අපි බලමු මේ පාඩම යටතේ ඔබ මොනවද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. බලන්න මුලින්ම අපි න්‍යාස ප්‍රායෝගිකව භාවිත වන අවස්ථා කිහිපයක් ඔබට ඉදිරිපත් කරලා බලාපොරොත්තු වෙනවා මේ පාඩමට ඔබේ කිසියම් ආකාරයක ආකර්ෂණයක් ලබා ගන්නට. ඒත් එක්කම න්‍යාසයක් හඳුන්වලා දෙනවා. ඉන් අනතුරු අපි න්‍යාසයක පේලි, තීර, ඒ වගේම න්‍යාසයක අවයව සහ ගණය ආදී කරුණු ඔබට හඳුන්වලා දෙනවා. අනතුරුව න්‍යාසයක ගණය මත පදනම් වෙලා න්‍යාස වර්ග කිහිපයක් ඔබට අපි හඳුන්වලා දෙනවා. ඉතින් න්‍යාස දෙක සමානතාවය ඇසුරෙන් කරනු ගැටලු කිහිපයකින් තමයි අපි මේ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි බලමු න්‍යාස ප්‍රායෝගිකව භාවිත වන අවස්ථා මොනවද කියලා. බලන්න සමගාමී සමීකරණ ඔබට මතක ඇති. ඔබ 9 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමගාමී සමීකරණ ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ සියලුම සමගාමී සමීකරණ අඩංගුනේ විචල්්‍ය දෙකක් පමණයි. නමුත් දුවේ පුතේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු වලදී මෙන්න මේ ආකාරයේ විචල්්‍ය බොහෝමයක් තියෙන සමගාමී සමීකරණ ඔබට හමු වේවි. ඒවා විසඳීමේදී න්‍යාස භාවිතය අනිවාර්යෙන් ඔබට කරන්න සිද්ධ වේවි. මෙන්න තවත් න්‍යාස භාවිත කරන අවස්ථාවක් ඔබ දකින්න කැමති ඡායාරූප කීපයක් මෙහි ඇතුළත් වෙනවා ඇති. ඉතින් පරිගණක රූප නිර්මාණයේදී වගේම සජීවීකරණයේදී සුපුරුදු භාෂාවෙන් කියනවා නම් ඇනිමේෂන්ස් නිර්මාණය කිරීමේදී න්‍යාස බහුලව භාවිත වෙනවා. ඒත් එක්කම කුඩා දරුවන් විදිහට ඔබ ඊටාම ප්‍රිය කරන පරිගණක ක්‍රීඩා කිහිපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඔබ සමහරට මේ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලත් ඇති. ඉතින් කෙසේ නමුත් මේ පරිගණක ක්‍රීඩාවල සජීවීකරණයේ පිටුපස න්‍යාස තියෙනවා කියලා කිව්වොත් ඔබ පුදුම වේවි. ඒත් එක්කම ඔබ ඉහළට අධ්‍යයන කටයුතු කරා යනකොට විවිධ විෂයන් වල රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව ආදී විවිධ විෂය ක්ෂේත්‍රවල දත්ත වාර්තා කිරීම, ඒ වගේ මේ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා න්‍යාස භාවිතය බහුලව සිද්ධ වෙනවා. බලන්න ඔබට හුරු පුරුදු රූපයක් තිරේ දිස්සෙනවා ඇති. මොකද්ද මේ රූපේ? මාර්ග සංඥා ලාම්පුවක්. ඔබ කවදා හරි දවසක මාර්ග සංඥා ලාම්පුවක් ඉදිරියට වෙලා කොළ පැහැ දැල් වෙනකම් බලන් ඉඳලා ඇති. ඉතින් පුතේ ඒ වර්ණය කොයිතරම් කාලයක් දැල් වෙනවද? කොයිතරම් කාලයකින් ඊළඟ වර්ණයට යනවද කියන කාරණේ තීරණය කරන්නෙත් න්‍යාස මගින්. බලන්න රූපේ රොබෝවරයෙක් දිස්සෙනවා. ඒත් එක්කම රොබෝවරුන්ගෙන් ක්‍රියාත්මක වන කර්මාන්තශාලාවක් පෙන්වනවා. ඉතින් මේ රොබෝවරුන්ගේ චලනය සිදු කිරීමේදීත් න්‍යාස ඊටාම බහුලව භාවිතා වෙනවා. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ න්‍යාස ඉගෙන ගන්න එක කොයිතරම් ඔබේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු වලට වැදගත් වෙනවද කියලා. අපි එහෙනම් මුලින් බලමු මේ න්‍යාස කියන නමේ තේරුම. ඉතින් මේ න්‍යාස කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් මැට්‍රික්ස් කියන වචනය. ඉතින් මැට්‍රික්ස් කියන වචනේ ලතින් වචනයක්. ඒ වචනේ අර්ථය ගර්භාෂය. එහෙම නැත්නම් යමක් රඳවන ස්ථානය. ඉතින් අපි න්‍යාස මේ තරම් වැදගත් කියනකොට න්‍යාස ගැන ඉගෙන ගන්න කලින් න්‍යාස පිළිබඳ මුලින්ම හොයාගත්තු ඒ ගණිතඥයෝ පිළිබඳ සිහිපත් කරන එක අපේ යුතුයකමක් වෙනවා. ඉතින් බලන්න මේ ඡායාරූපයේ දිස් වෙන්නේ ජේම්ස් සිල්වෙස්ටර්. එතුමා තමයි මැට්‍රික්ස් කියන වචනේ ලෝකෙට හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ වුණාට මැට්‍රික්ස් කියන වචනේ ලෝකෙට හඳුන්වලා දුන්නාට පස්සේ ආතර් කේලි කියන ගණිතඥයා විසින් තමයි බොහෝ න්‍යාස පිළිබඳ න්‍යායන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසාමයි ඔබේ පෙළ පොතේ ආතර් කේලි කියන ගණිතඥයා පිළිබඳ පමණක් සඳහන් වෙන්නේ. ඉතින් අපි බොහෝ කරුණු කතා කළා. තවම න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා කිව්වේ නැහැනේ. බලන්න. න්‍යාසයක් කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර සංඛ්‍යා වේලක් වරහන් සහිතව දැක්වීමක්. මෙහෙම වාක්‍යයකින් කිව්වහමත් ඔබට තේරුම් ගන්න සමහරට අපහසු වෙයි. ඒ නිසා අපි පුංචි උදාහරණ වලින් මේ න්‍යාස තේරුම් ගන්න බලමු. ඔව්දුවේ පුතේ අපි පුංචි උදාහරණයකට යමු වෙන්නේ. මේ උදාහරණය ඔයාලගේ පෙළ පොතේ 41 වෙනි පිටුවේ තියෙන උදාහරණයමයි මම අරගෙන තියෙන්නේ. අපි කලින් කතා කරා න්‍යාසයක් කියන්නේ ඍජුකෝණාශ්‍රාකාර සංඛ්‍යා වේලක් ඍජු වරහන් තුල දැක්වීමක් කියලා. ඉතින් මෙන්න මේ උදාහරණය බලන්න. වාර පරීක්ෂණයකදී ගණිත විද්‍යාව යන විෂයන් සඳහා විමල්, ෆාරුක්
හා රාදා ලබාගත් ලකුණු පහත වගුවේ දැක්වේ. අපිට මෙතන කරන්න තියෙන දේ තමයි මේ වගුවේ දැක්වෙන තොරතුරු ටික න්‍යාසයකින් දක්වන එක. බලන්න මෙතන ගණිතයට සිසුන් 3 දෙනෙක් ලබාගත් ලකුණු. ඒ වගේම විද්‍යාවට සිසුන් 3 දෙනෙක් ලබාගත් ලකුණු මේ වගුවේ දැක්වෙනවා. අපි මෙතෙන්දි කරන්න ඕනේ මේ වගුවේ තියෙන සංඛ්‍යාත්මක අගයන් ටික පමණක් වරහන් සහිතව දැක්වීමක්. මෙන්න මේ ආකාරයට බලන්න ගණිතයේ ලකුණු 75, 72, 63 වශයෙන් ද විද්‍යාව ලකුණු 66, 70, 81 වශයෙන්ද අපි මේ න්‍යාසයේ සිරස් අතර දක්වලා තියෙනවා. ඒ වගේම විමල්ගේ ලකුණු 75, 66, පාරුක්ගේ ලකුණු 72, 70, රාදාගේ ලකුණු 63, 81. අපි ඒ සියලු පුද්ගලයන්ගේ ලකුණු තිරස් අතර දක්වලා තියෙනවා. ඉතින් බලන්න අපි නිර්මාණය කරා මෙම තොරතුර න්‍යාසයක් ඇසුරෙන්. ඉතින් මේ තොරතුර මේ න්‍යාසයෙන් විතරක් දක්වන්න පුළුවන් කියලා හිතන්නකෝ. මෙන්න මේ විදිහට කෙනෙක් දැක්වුවොත් වැරදිද බලන්න. අපි කලින් න්‍යාසයේ සිරස් අතර දක්වපු ඒ සංඛ්‍යාවල මේ දෙවෙනි න්‍යාසයේ තිරස් අතර දක්වලා තියෙනවා. ඒ වගේම මුල් න්‍යාසයේ තිරස් අතර දක්වපු සංඛ්‍යාවල් සිරස් අතර දක්වලා තියෙනවා. ඉතින් කෙනෙකුට මේ ඉහළ දැක්වුණු තොරතුර මේ ආකාරයට න්‍යාස දෙකකින් තමන්ගේ අභිමතයේ පරිදි දක්ව ගන්න හැකියාව තියෙනවා. අපි තවත් උදාහරණයකින් මේ වගේම න්‍යාස ගැන හොයලා බලමු. මෙන්න තවත් උදාහරණයක්. පාසලක ප්‍රාථමික හා ද්විතීයික අංශවල සිටින සිසුන් පිළිබඳ තොරතුරක් පහත වගුවේ දැක්කේ. මේ වගුව ඔබට පේනවා ඇති. මේ වගුව දැක්වෙන්නේ අංශ දෙකකින් පාසලක ඉන්න පිරිමි සහ ගැහැණු සංඛ්‍යා පිළිබඳ තොරතුරක්. අපි කලින් වගේම මේ න්‍යාසයකින් දක්වනවා. බලන්න. කලින් කිව්ව ආකාරයටම වගුවේ තියෙන සංඛ්‍යාත්මක අගයන් පමණක් වරහන් තුල දක්වලා තියෙනවා. 26, 30, 34, 20, 24, 34. ඒ වගේම 26, 20, 30, 24, 34. ඉතින් අපි කලින් කිව්වා වගේම මේ න්‍යාසයත් තිරස් මාරු කරලා මේ විදිහෙන් දක්වන්න පුළුවන්. 26, 30 කලින් න්‍යාසයේ 34 දක්වලා තිබුණා. මේ න්‍යාසයේ 34 දක්වලා තියෙනවා. ඊටු වගේනුත් ඒ ආකාරයෙන්ම තමයි. බලමු. ඔබට න්‍යාසය කියන එක හොඳින් පැහැදිලි වෙලාද කියලා පුංචි උදාහරණයක් මගින්. පහත දැක්වෙන නිරූපණ න්‍යාසයක් වේ නම් ඉදිරියෙන් ඇති කොටුවේ හරි ලකුණද නොවේ නම් කතිර ලකුණද යොදන්න. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මෙන්න සංඛ්‍යා 3ක් වරහන් තුර දක්වලා තියෙනවා. ඉතින් අපි කලින් කිව්වා න්‍යාසයක් කියන්නේ සංඛ්‍යාවලක් ඍජුකෝණාශ්‍රාකාර හැඩයෙන් දැක්වීමක් කියලා. මෙතන ඔබට ඍජුකෝණාශ්‍රාකාර හැඩය දකින්න බෑ. මොකද හේතුව එහි එක් සංඛ්‍යාවක් අඩු වීම තුලින් ඍජුකෝණාශ්‍රාකාර හැඩය මගහැරී තියෙනවා. මෙන්න මේ ස්ථානයේ බලන්න එක් සංඛ්‍යාවක් මගහැරී තියෙනවා. ඒ නිසා මෙය න්‍යාසයක් නොවේ කියන තීරණයට අපිට එළඹෙන්න වෙනවා. ඔන්න අපි කතිර ලකුණ යොදලා ඒක න්‍යාසයක් නෙවෙයි කියලා දැක්වුවා. අපි බලමු දෙවෙනි ගණන. සංඛ්‍යා දෙකක් වුණාට එහි ඍජුකෝණාශ්‍රාකාර හැඩය නම් කදිමට තියෙනවා. ඒ නිසා මේක න්‍යාසයක් කියලා අපි හරි ලකුණ යොදනවා. තවත් උදාහරණයක් බලමු. ඔන්න තුන්වෙනියෙන් තියෙන එකෙත් පළවෙනියට වගේම එක් ස්ථානයක අගයක් අඩුවීම හේතුවෙන් ඍජුකෝණාශ්‍රාකාර හැඩය මගහැරී තියෙනවා. මෙන්න මේ ස්ථානය බලන්න. ඉතින් මේක න්‍යාසයක් වෙනවද පුතේ? නෑ නේද? න්‍යාසයක් නෙවෙයි කියලා අපි කතිර ලකුණ දානවා. අපි දැන් කතා කරන්න යන්නේ න්‍යාසයක අවයව ගැන. න්‍යාසයක අවයව කියන්නේ පුතේ න්‍යාසයක් ඇතුලේ තියෙන සංඛ්‍යාවලට. ඉතින් උදාහරණයකින් බලමු. මෙන්න මේ උදාහරණ න්‍යාසයේ සංඛ්‍යා 4ක් තියෙනවා. 2, 1, 5, 3. මේ සංඛ්‍යා තමයි මේ න්‍යාසයේ අවයව කියලා කියන්නේ. හරි. අපි කිව්ව මුලින්ම මේ න්‍යාස පාඩම අඩංගු වෙන්නේ බීජගණිතය කියන තේමාව යටතේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ න්‍යාස තුල බීජීය සංකේත භාවිතයක් තියෙන්නම වෙනවා. බීජීය සංකේත දෙආකාරයකින් පුතේ න්‍යාසවල භාවිතා වෙනවා. මුලින්ම බලමු න්‍යාස නම් කිරීම සඳහා ඉංග්‍රීසි අකුරු භාවිතා කරන ආකාරය. අපි ඉදිරියේදී ගණන් හදනකොට එකම ගාන ඇතුළේ න්‍යාස කීපයක් තියෙන අවස්ථා තියෙනවා. එතෙන්දි තමයි මේ න්‍යාස නම් කරනවා කියන එක බොහොම අත්‍යවශ්‍ය වෙන්නේ. බලන්න මම න්‍යාසයක් අරගන්නවා.
අවයව 4ක් තියෙන න්‍යාසයක් නේද? ඉතින් ඒ න්‍යාසේ මම A කියලා මෙන්න මෙහෙම නම් කරනවා. මම තවත් න්‍යාසයක් අරගන්නවා. එයාගේ අවයව කීයද? අපි කලින් කතා කරා අවයව 9ක් තියෙනවා. ඒ න්‍යාසය අපි B කියලා නම් කරනවා. ඊළඟට අපි න්‍යාසවල විජ්ජීය සංකේත භාවිතා වන අවස්ථාවක් විදියට හඳුන්වන්නේ න්‍යාසයක අවයව සඳහා විජ්ජීය සංකේත භාවිතා කරන අවස්ථාව. ඔබ දන්නවා අපි සාමාන්‍ය ගණිතයේදී නොදන්නා පද සඳහා විජ්ජීය සංකේත භාවිතා කරනවා. න්‍යාසවලත් ඒ తත්වය එහෙමමයි. ඉතින් න්‍යාසයක් ඇතුළේ නොදන්නා අගයන් සඳහා විජ්ජීය සංකේත භාවිතා කරනවා. නමුත් අපි එතෙන්දී සිම්පල් ලකුණු තමයි භාවිත කරන්නේ. බලන්න මේ න්‍යාසෙ x කියලා ඒ නොදන්නා පදය දක්වලා තියෙනවා. ඔන්න තවත් න්‍යාසයක්. එයාගේ නොදන්න පද කීයක් තියෙනවද? විජ්ජීය සංකේත භාවිතයන් කීයක් තියෙනවද? a සහ b කියලා දෙකක් තියෙනවා. ඉතුරු සියල්ලම සංඛ්‍යා මේ දෙක පමණ විජ්ජීය සංකේත. ඊළඟට පුතේ අපේ අවධානය යොමු වන්නේ න්‍යාසයක පේලි හා තීර ගැන. බලමු උදාහරණයක් මගින්ම. ඔන්න මම න්‍යාසයක් අරන් තියෙනවා. මේ න්‍යාසයේ අවයව කීයද? අවයව 6ක් පේනවා ඇති. ඉතින් ඔන්න බලන්න මම නිල් පැහැයෙන් දක්වලා තියෙන්නේ තිරස් අතර පිහිටි සංඛ්‍යාවල්. ඒ සංඛ්‍යාවල් වලට තමයි අපි පේලි කියලා කියන්නේ. ඒ කියන්නේ තිරස් අතර පිහිටි සංඛ්‍යාවල් වලට අපි පේලි කියලා කියනවා. ඒ අනුව මේ න්‍යාසයේ පේලි දෙකක් තියෙනවා. ඒත් එක්කම සිරස් අතර පිහිටි සංඛ්‍යාවල් වලට රතු පැහැයෙන් දක්වලා තියෙන්නේ අපි කියනවා තීර කියලා. එහෙනම් මේ න්‍යාසයට තීර 3ක් තියෙනවා. බලන්න ඒ අනුව මේ න්‍යාසයට පේලි දෙකක් සහ තීර 3ක් තියෙන බව හොඳින් දැක බලා ගන්න. අපි පුංචි අභ්‍යාසයකින් න්‍යාසවල පේලි හා තීර පිළිබඳ ඔබ අවබෝධය ලබා ගත්තද කියලා පරීක්ෂා කරලා බලමු. ඔන්න මම කියන්න කලින් හිතලා බලන්න. මෙන්න මේ න්‍යාසෙට පේලි කීයද? පේලියක් කියන්නේ මොකද්ද පුතේ? තිරස් අතර තියෙන සංඛ්‍යාවල්. තිරස් අතර 1යි 2යි කියලා අපිට ගණන් කරන්න පුළුවන් පේලි දෙකක් තියෙනවා. ඒත් එක්කම සිරස් අතර සංඛ්‍යාවල් 3ක් තියෙනවා. එහෙනම් තීර 3යි. ඒ අනුව මේ න්‍යාසයට පේලි 2යි තීර 3යි කියලා ඔබට පැහැදිලි. දෙවෙනි ගණනට යමු. මේ න්‍යාසයේ තිරස් අතර සංඛ්‍යාවල් 3ක් ඔබට පේනවා ඇති. ඒ වගේම සිරස් අතර සංඛ්‍යාවල් 3ක් පේනවා ඇති. ඒ අනුව මේ න්‍යාසයට පේලි 3ක් සහ තීර 3ක් තියෙනවා. මෙන්න ටිකක් විශේෂ න්‍යාසයක්. ඒ න්‍යාසයට එක පේලියක් විතරයි තියෙන්නේ. හැබැයි තීර නම් 3ක් තියෙනවා. ඒ කියන්නේ පේලි 1යි තීර 3යි මේ න්‍යාසයට තියෙන්නේ. තවත් විශේෂ න්‍යාසයක් බලමු. ඒ න්‍යාසයේ විශේෂත්වය තමයි ඒ න්‍යාසයට තියෙන්නේ එක මෙක තීරයක් විතරයි. හැබැයි පේලි නම් දෙකක් තියෙනවා. එහෙනම් හතරවෙනි න්‍යාසයට පේලි 2යි තීර 1යි. අවසාන වශයෙන් බලමු. ඒකත් ටිකක් විශේෂයි නේද? එයි පේලි ගණනයි තීර ගණනයි සමානයි. තිරස් අතර පේලි දෙකකුත් සිරස් අතර තීර දෙකකුත් තියෙනවා. ඒ අනුව මේ න්‍යාසයේ පේලි 2යි තීර 2යි කියලා අපිට ලියන්න පුළුවන්. අපි දුවේ පුතේ න්‍යාසයක පේලි සහ තීර ගැන කතා කරා. න්‍යාසයක පේලි කිව්වේ තිරස් අතර තියෙන සංඛ්‍යාවල්. ඒ වගේම න්‍යාසයක තීර කිව්වේ සිරස් අතර තියෙන සංඛ්‍යාවල්. ඉතින් න්‍යාසයක ගණය කතා කරන්නේ න්‍යාසයේ පේලි සහ තීර පදනම් කරගෙන. බලන්න න්‍යාසයක ගණය දක්වන්නේ න්‍යාසයේ පේලි ගණනයි තීර ගණනයි මෙන්න මේ ආකාරයෙන් කතිර ලකුණෙන් සම්බන්ධ කරලා. බලමු උදාහරණයක් අරගෙන. මෙන්න මේ න්‍යාසයට පේලි කීයක් පේනවද? බලන්න. 1යි 2යි. තිරස් අතට පේලි 2යි. ඒ වගේම සිරස් අතට තීර 3ක් තියෙනවා. එහෙමනම් අර කිව්ව විදිහට අපි ගණය මෙන්න මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. බලන්න පේලි ගන්න 2යි තීර ගන්න 3යි නිසා අපි ගණය 2 කතිර 3 කියලා දක්වලා තියෙනවා. ඊළඟට මේ න්‍යාසයක් ලියනකොට මීට පස්සේ පුතාලා මතක තියාගන්න ඕනේ න්‍යාසයේ ගණය න්‍යාසය ආසන්නයේ දක්වන්න. කොහෙද න්‍යාසය දක්වන්නේ මේ ගණය? බලන්න මෙන්න මේ විදිහට. න්‍යාසයේ දකුණු පැත්තේ පහළ කෙරවලේ තමා න්‍යාසයේ ගණය දක්වන්න ඕනේ. මෙන්න මේ ආකාරයට 2 කතිර 3 කියලා න්‍යාසයේ පහලින් අපි දක්වලා තියෙනවා. ඉතින් න්‍යාසයක පේලි ගන්න සහ තීර ගන්න පැහැදිලි වෙන්න අපි මෙන්න මෙහෙම වාක්‍යයක් කියන්න පුළුවන්. මේ න්‍යාසය
දෙකේ තුනේ න්‍යාසයක් කියලා. දෙකේ කියන්නේ පේලි ගණන 2 නිසා, තුනේ කියන්නේ තීර ගණන 3 නිසා. අපි තවත් උදාහරණයකින් න්‍යාසයක් ගණය ගැන බලන්නයි යන්නේ. බලන්න මේ න්‍යාසයේ ඔබට පේලි 3ක් පේනවා. ඒ වගේම තීර සිරස් අතර තීර 2ක් පේනවා. බලමු. පේලි 3යි තීර 2යි නිසා අපිට පුළුවන් න්‍යාසයේ ගණය 3 කතිර 2 කියලා දක්වන්න. කලින් වගේම අපි න්‍යාසයේ ගණය මේ න්‍යාසයේ දකුණු පැත්තේ පහළ කෙරවලේ දක්වලා තියෙනවා. ඒත් එක්කම මේකේ පේලි 3 නිසා තීර 2 නිසා අපි 3 2 න්‍යාසයක් කියලත් මේ න්‍යාසයට ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන්. අපි න්‍යාසයක් ගණය පිළිබඳ අභ්‍යාස කිහිපයකට යමු වෙනවා. දැන් ඔබට මතකයි න්‍යාසයක් ගණය කිව්වේ මොකද්ද? ඕනෑම න්‍යාසයක පේලි ගණනයි තීර ගණනයි පිළිවෙලින් කතිර ලකුණේ සම්බන්ධ කරාම අපි ඒකට න්‍යාසයේ ගණය කියලා කියනවා. බලන්න පළවෙනි ගණන. මේ න්‍යාසයේ පේලි 2යි තීර 3යි නිසා ගණය 2 කතිර 3. වැඩිදුර විස්තර කරන්න දැන් නම් ඕනේ නෑ මං හිතන්නේ නේද පුතේ? බලන්න මෙතන පේලි 3යි තීර 2යි. එහෙනම් ගණය ලියන්නේ කොහොමද? 3 කතිර 2. ඔන්න තවත් ගණනක් බලන්න. මේ න්‍යාසයේ එක පේලියක් තියෙනවා. හැබැයි තීර 2ක් තියෙනවා. එහෙනම් මේ න්‍යාසයේ ගණය 1 කතිර 2 කියලා ලියන්න පුළුවන්. ඔන්න හතරවෙනි ගණන බලමු. ඒ න්‍යාසයේ පේලි 2යි 1 තීරයයි. එහෙනම් කොහොමද ගණය ලියන්නේ? 2 කතිර 1 කියලා. බලන්න අවසාන ගාන. මේ න්‍යාසෙ නම් පේලිත් 2යි තීරත් 2යි. ඒ නිසා කොහොම ලිව්වත් වරදින්නේ නැහැ කියලා හිතන්න එපා. හරියට ලියන්න. පේලි 2යි තීර 2යි. ඊළඟට තවත් අපි පුංචි අභ්‍යාසයක් සූදානම් කරලා තියෙනවා. ඔයාලට න්‍යාසයක් ගණය කියන එක වඩාත් හොඳින් පැහැදිලි වුණාද කියලා පරීක්ෂා කරන්න. ඔන්න මම කියන්න කලින් ඔයාලා උත්තර හරිද කියලා බලන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ ඒ න්‍යාසයේ තියෙනවා පේලි කීයක්ද? තිරස් අතර තියෙන සංඛ්‍යාවල් වලටනේ පේලි කියලා කියන්නේ. පේලි 2ක් තියෙනවා. තීර 3ක් තියෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ මොකද්ද? 2 කතිර 3. බලන්න මං යටින් ඉරක් ඇඳලා තියෙනවා. අපි ඉක්මනින් තවත් බලමු උදාහරණයක්. මේ න්‍යාසයේ පේලි 2යි තීර 1යි. එහෙනම් පිළිතුර වෙන්නේ න්‍යාසයේ ගණය වෙන්නේ 2 කතිර 1. බලන්න. ඔන්න තවත් උදාහරණයක්. මේ න්‍යාසෙ නම් එකම එක පේලියක් විතරයි තියෙන්නේ. හැබැයි තීර 3ක් තියෙනවා. එහෙනම් මේ න්‍යාසයේ ගණය 1 කතිර 3 වෙනවා. ඊළඟට දුවේ පුතේ න්‍යාසයක පේලි සහ තීර ඒ වගේම ගණය කතා කිරීමෙන් අනතුරුව අපි යොමු වෙන්නේ න්‍යාස වර්ග කිහිපයක් ගැන කතා කරන්න. ඉතින් අපි මුලින්ම බලමු පුංචි උදාහරණ ටිකක්. ඔන්න ඔබට තිරේ දිස්සෙනවා න්‍යාසයක්. ඒ න්‍යාසයට පේලි 1යි තීර 3යි. තවත් න්‍යාසයක් දක්වනවා මෙහෙම. ඒ න්‍යාසයට පේලි 1යි තීර 2යි. බලන්න තවත් න්‍යාසයක්. ඒ න්‍යාසයටත් පේලි 1යි තීර 4යි. මේ න්‍යාස තුනේම ඔබට සමානකමක් පේනවද? මේ න්‍යාස තුනේම ඔබට පේනවා ඇති පේලි 1 බැගින් තියෙන. ඉතින් පේලි 1 බැගින් තියෙන න්‍යාසයට එහෙම නැත්නම් එක පේලියක් වගේ පමණක් තියෙන න්‍යාස වලට අපි පේලි න්‍යාස කියලා කියනවා. බලන්න පේලි න්‍යාස කියලා නම් කරපු ආකාරය. එක් පේලියක් පමණක් ඇති න්‍යාස පේලි න්‍යාස නාමින් හැඳින්වේ. ඔයාලට පුළුවන් පේලි න්‍යාසයක් අඳුරගන්න න්‍යාසයේ ගණය දිහා බලලා කොහොමද අඳුරගන්නේ? බලන්න මේ පේලි න්‍යාස හැම එකේම ගණයේ මුලින් තියෙන ඉලක්කම 1. ඉතින් අපිට පේලි න්‍යාසයක් ගණයේ දිහා බලලා අඳුරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඒ ඔබට ඉදිරිපත් කරේ. ඉතින් අපි ඊළඟට යමු වෙන්නේ කොයි න්‍යාස වර්ගයකටද කියලා ඔබට අනුමාන කරන්නත් පුළුවන්. පේලි න්‍යාස කතා කරා නම් ඊළඟට මොන න්‍යාස දෙන්න ඕනේ කියලා බලමු. මේ න්‍යාසයේ පේලි 3ක් තියෙනවා. තීර 1යි තියෙන්නේ. බලන්න මේ න්‍යාසෙ පේලි 2යි තීර 1යි. ඊළඟට බලන්න මේ න්‍යාසෙ. ඒ න්‍යාසෙ පේලි නම් 4ක්ම තියෙනවා. තීර 1යි. කොහොම වුණත් මේ න්‍යාසෙත් මේ න්‍යාස සියල්ලකම පේලි
කොපමණ ගණනක් තිබුණත් හැම න්‍යාසෙම තියෙන්නේ එක තීරයක් පමණයි. එහෙමනම් මේ වගේ න්‍යාස වලට කියනවා තීර න්‍යාස කියලා. කොයි වගේ න්‍යාසද? එක් තීරයක් පමණක් සහිත න්‍යාස තීර න්‍යාස කියලා අපි හඳුන්වනවා. ඒ වගේම බලන්න මේ ගණයන් දිහා තීර න්‍යාසයක ගණයක හැම වෙලේම දෙවෙනි ඉලක්කම එක වෙන්න ඕන. ඔබට තීර න්‍යාසයක් අඳුරගන්න ක්‍රමයක් තමයි මම ඒ ඔබට කිව්වේ. දැන් අපි කතා කරා පේල් න්‍යාස ගැන කතා කරා, තීර න්‍යාස ගැන කතා කරා. දැන් අපි යොමු වෙන්නේ තවත් උදාහරණ සහිත අභ්‍යාස මාලාවකට. ඔබේ පෙළ පොතේ 19ක අභ්‍යාසයේ 3 වෙනි ගාන පිටුව 46. ඉක්මනින් පෙරලගෙන බලන්න මේ අභ්‍යාසය. අපිට මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. පහත දැක්වෙන න්‍යාස අතරින් පේලි හා තීර න්‍යාස තෝරා ලියන්න. ඉතින් බලන්න අපි මුලින් එකින් එක බලමු. P න්‍යාසය. P න්‍යාසයේ පේලි කීයක් තියෙනවද? පේලි 1යි තීර කීපයක් තියෙනවා. ඒ නිසා ඒක අපිට පේලි න්‍යාසයක් කියලා තමයි ගන්න වෙන්නේ නේද? Q න්‍යාසයට යන්න පේලි දෙකක් තියෙනවා. හැබැයි එක තීරයයි තියෙන්නේ. ඒ නිසා ඒක තීර න්‍යාසයක් කියලා ඔබට පැහැදිලි. R වලට යන්න R න්‍යාසයේ එක පේලියයි තීර දෙකක් තියෙනවා. ඒ නිසා ඒක පේලි න්‍යාසයක් වෙනවා. S වලට යන්න පේලි 3ක් තියෙනවා. තීර එකක් විතරයි තියෙන්නේ. ඒ නිසා S කියන්නේ නම් තීර න්‍යාසයක්. T වලට යනකොට එක පේලියක් විතරක් තියෙන නිසා එයාට අපි කියනවා පේලි න්‍යාසයක් කියලා. අවසාන න්‍යාසය U න්‍යාසය. ඒ න්‍යාසය නම් පේලි දෙකක් තියෙනවා, තීරත් දෙකක් තියෙනවා. අපේ මාතෘකාව යටතට ඒක අහුවෙන්නේ නැහැ. ඔන්න මම ලියලා තිනවා බලන්න. පේලි න්‍යාස විදිහට අපි හඳුනගත්තා. එක පේලියක් තියෙන න්‍යාස P, ඒ වගේම R, ඒ වගේම T. මේ තුන් දෙනාගෙම තියෙන්නේ පේලි එක බැගින්. අපි තීර න්‍යාස ටික මේ ආකාරයෙන් දක්වමු. එක් තීරයක් පමණක් තියෙන න්‍යාස තීර න්‍යාස කියන නිසා අපි Q සහ S තෝරාගත්තා තීර න්‍යාස විදිහට. අපි තවත් න්‍යාස වර්ගයක් ගැන තමයි දුවේ පුතේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පේලි න්‍යාස සහ තීර න්‍යාස පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව. මම කලින් වගේම න්‍යාස කීපයක් ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. බලන්න මේ න්‍යාසෙ පේලි 2යි තීරත් 2යි. ඊළඟ න්‍යාසෙත් බලන්න. පේලි 3යි තීර 3යි. එහෙමනම් මේ න්‍යාස දෙකේ සමානකමක් ඔයගොල්ලන්ට පේනවද? මොකද්ද සමානකම? මේ න්‍යාස දෙකේම පේලි ගණනයි තීර ගණනයි සමානයි. එහෙනම් මේ වගේ න්‍යාස වලට අපිට කියන්න පුළුවන් නම් මොකද්ද? සමචතුරස්‍ර න්‍යාස. ඔබ දන්නවා සමචතුරස්‍රයක හැම පාදයක්ම දිගින් සමානයි. මේ න්‍යාස දෙකේම බලන්න ඕනෑම පැත්තකින් බැලුවොත් ඔබට සමාන අවයව සංඛ්‍යාවක් පෙනෙයි. ඒ වගේම තීර න්‍යාස සමචතුරස්‍ර න්‍යාසයක ගණයේ දිහා බලලා ඔබට තීරණයක් ගන්න පුළුවන්. සමචතුරස්‍ර න්‍යාසයක මුල් ඉලක්කමත් අග ඉලක්කමත් සමානයි. ඒ කියන්නේ පේලි ගණනත් තීර ගණනත් සමානයි. හැම වෙලේම සමචතුරස්‍ර න්‍යාසයක කාතිර ලකුණු මගින් සම්බන්ධ වෙන්නේ එකම ඉලක්කම. අපි තවත් විශේෂ න්‍යාස වර්ග දෙකක් ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. ඊට කලින් ඒ ගැන කතා කරනකොට අපිට අවශ්‍ය වෙනවා ප්‍රධාන විකරණය ගැන කතා කරන්න. ප්‍රධාන විකරණයක් ගැන කතා කරන්න පුළුවන් සමචතුරස්‍ර න්‍යාසයක විතරයි. ඔබට පැහැදිලි ඇති දැන් අපි කතා කරන්න යන්නේ සමචතුරස්‍ර න්‍යාසය යටතේ යෙදෙන තවත් වර්ග දෙකක් පිළිබඳව කියලා. බලන්න. සමචතුරස්‍ර න්‍යාසයක ඉහළ වම් කෙරවලේ ඉඳන් පහළ වම් දකුණු කෙරවල එක අපි දැන් දුවේ පුතේ කතා කරන්න යන්නේ සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකරණය ගැන. මොකද ඉදිරියේදී අපි කතා කරන න්‍යාස වර්ග ගැන සාකච්ඡා කරනකොට ප්‍රධාන විකරණය ගැන දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්. ඉතින් සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකරණය කියන්නේ ඉහළ වම් කෙරවලේ ඉඳන් පහළ දකුණු කෙරවල වෙනකම් විහිදුණු රේඛාවක්. අපි බලමු උදාහරණයකින්. මෙන්න මං සමචතුරස්‍ර න්‍යාසයක් දක්වලා තියෙනවා. මේ න්‍යාසයේ ඉහළ වම් කෙරවලේ ඉඳන් පහළ දකුණු කෙරවල වෙනකම් මේ විදිහට කොටු කරලා තියෙනවා. එහෙමනම් ඔබට පේනවා ඇති විකරණය ඔස්සේ පිහිටන අවයව මොනවද කියලාත් බලන්න 4 සහ 3 ප්‍රධාන විකරණ ඔස්සේ පිහිටි අවයව. තවත් සමචතුරස්‍ර න්‍යාසයක් අරගෙන ප්‍රධාන විකරණය ඉඳලා බලමු. 4 න්‍යාසයක් නේද? බලන්න නිල් පාටින් ප්‍රධාන විකරණය දක්වලා තියෙනවා. ප්‍රධාන විකරණය ඔස්සේ තියෙන අවයව 1 9.4 බව ඔබට
පැහැදිලි. මම මුලින් කිව්වා වගේ සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණයි අපිට ප්‍රධාන විකරණයක් ගැන කතා කරන්න අවස්ථාව තියෙන්නේ. අපි ප්‍රධාන විකරණය පිළිබඳව ඔබ තේරුම් ගත්තද කියලා බලන්නයි මේ පුංචි අභ්‍යාසය සකස් කරලා තියෙන්නේ. බලන්න මේ න්‍යාසවල පහත දැක්වෙන න්‍යාසවල ප්‍රධාන විකරණ අවයව කොටු කර දක්වන්න. අපි බලමු මේ දීලා තියෙන න්‍යාසවල ප්‍රධාන විකරණය අඳින්නේ කොහොමද කියලා. ඔයාලා හිතා ගන්න ඕනේ මං අඳින්න කලින් බලන්න මේකේ ප්‍රධාන විකරණය කියන්නේ ඉහළ වම් කෙරවල ඉඳන් පහළ දකුණු කෙරවලකම් විහිදුණු රේඛාව. මෙන්න මේ ආකාරයෙන් තමයි ප්‍රධාන විකරණය දක්වලා තියෙන්නේ. තවත් න්‍යාසයක් අරගෙන ප්‍රධාන විකරණය අඳින්න පුළුවන් ද බලමු. මේක සමචතුරස්‍ර න්‍යාසයක්. අපිට පුළුවන් මේ න්‍යාසෙත් ප්‍රධාන විකරණය මෙන්න මේ විදිහට අඳින්න. ඉහළ වම් කෙරවල ඉඳන් පහළ දකුණු කෙරවල වෙනකල්. බලන්න මුලින් තියෙන න්‍යාසයේ ප්‍රධාන විකරණය ඔස්සේ අවයව දෙකක් තියෙනවා 3 සහ ඍණ 1 වශයෙන්. ඒ වගේම දෙවෙනි න්‍යාසෙත් 2 4 5 කියලා අවයව 3ක් තියෙනවා ප්‍රධාන විකරණය ඔස්සේ. ඔන්න තුන්වෙනි න්‍යාසය අවයව 16ක් තියෙන න්‍යාසයක් 4 4 න්‍යාසයක් සමචතුරස්‍ර න්‍යාසයක්. මේ න්‍යාසෙත් ප්‍රධාන විකරණය අපිට මෙන්න මේ විදිහට අඳින්න පුළුවන්. ඒ ප්‍රධාන විකරණය ඔස්සේත් අවයව 4ක් තියෙනවා 1 3 බිංදුව 6 වශයෙන්. දැන් ඔබට පැහැදිලි සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකරණය ඇඳගන්නේ කොහොමද කියලා. මේ ප්‍රධාන විකරණය ගැන ඔබට පැහැදිලි කරේ මොකද ඊළඟට ඉගෙන ගන්න න්‍යාස වර්ග දෙක ප්‍රධාන විකරණය මත පදනම් වෙලා තමයි ගොඩ නැගෙන්නේ. ඔන්න පුතේ මම කලින් කිව්වා වගේ විශේෂ සමචතුරස්‍ර න්‍යාස දෙකක් ගැනයි දැන් අපි කතා කරන්න යන්නේ. ඉතින් ඊට කලින් සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකරණය ගැන කතා කළේ මම කලින් දැනන් හිටියා මේ න්‍යාස වර්ග ගැන කතා කරනකොට ප්‍රධාන විකරණය මත පදනම් වෙලා තමයි ඒවා පැහැදිලි කරන්න කියලා. බලන්න පුංචි උදාහරණයක් ගන්නවා මම. මෙන්න 3 3 සමචතුරස්‍ර න්‍යාසය. මේ න්‍යාසයේ ප්‍රධාන විකරණය මේ විදිහට මම ලකුණු කරනවා. ඊළඟට බලන්න ඔබට මේ න්‍යාසයේ කිසියම් විශේෂත්වයක් පේනවද කියලා. බලන්න ප්‍රධාන විකරණය දෙපස සමාන දුරින් පිහිටන අවයව සමානයි. බලන්න නිකන් ප්‍රධාන විකරණය දර්පණයක් විදිහට ක්‍රියාත්මක වෙලා එයාගේ ප්‍රතිබිම්බ අනිත් පැත්තෙන් පේන වගේ හැම අවයවයකටම නැද්ද කියලා. කොහොම හරි ප්‍රධාන විකරණය දෙපස සමාන දුරින් එකම අවයවය පිහිටනවා නම් ඒ වගේ න්‍යාස වලට අපි කියනවා සමමිති න්‍යාස කියලා. බලන්න මං කිව්වා වගේ 4ට 4. ඒ වගේම බිංදුවට බිංදුව. ප්‍රධාන විකරණයේ දෙපස සමාන දුරින් පිහිටි අවයව තමයි මේ සමාන බව ඔබට මම පෙන්වන්නේ. ඒ වගේම 5ට 5. ඉතින් මේකේ තියෙන සමමිතිය ගැන සලකලා තමයි අපි මේ න්‍යාසයට සමමිති න්‍යාස කියලා කිව්වේ. පැහැදිලිනේ සම්මිති න්‍යාස. ඔබ තේරුම් ගත්තත් සම්මිති න්‍යාස කියන්නේ සමචතුරස්‍ර න්‍යාස වර්ගයක් කියලා. අපි පුංචි කෙටි ප්‍රශ්නයක් අරගෙන සාකච්ඡා කරන්න යන්නේ සම්මිති න්‍යාසය පිළිබඳ සංකල්පය ඔබට අවබෝධ වුණාද කියන කාරණේ. ඔන්න පුතේ අපි මුලින්ම තියෙනවා බලමු A කියලා න්‍යාසයක්. ඒ න්‍යාසය සමචතුරස්‍ර න්‍යාසයක්. ඒ වගේම Bත් එහෙමයි Cත් එහෙමයි. තුන් දෙනාගේම ගණය 3 කතිර 3 වෙනවා. ඉතින් මුලින්ම බලන්න පළවෙනියෙන්ම තියෙන න්‍යාසයේ ප්‍රධාන විකරණය ඇඳගෙන බලමු. අපි මොකද සම්මිති න්‍යාසය ගැන කතා කරනකොට අපිට ප්‍රධාන විකරණය ඕන වෙනවා. බලන්න අර මම කිව්ව ලක්ෂණය තියෙනවද කියලා. ප්‍රධාන විකරණ රතු පාටින් ලකුණු කරලා තියෙනවා. ප්‍රධාන විකරණයේ දෙපස අවයව සමාන දුරින් පිහිටි අවයව හැබැයි සමානද කියලා බලන්න ඕනේ. බිංදුවට බිංදුව හරි, 3ට 3 හරි, බිංදුවට බිංදුව හරි. එහෙනම් ඒ න්‍යාසය කියන්නේ සම්මිති න්‍යාසයක් කියලා ඔබට පැහැදිලි. ඊළඟට අපි යොමු වෙන්නේ B න්‍යාසයට. B න්‍යාසයේත් මම ප්‍රධාන විකරණය ඇඳගත්තා. ඉතින් ප්‍රධාන විකරණයේ දෙපස අවයව තියෙනවා. හැබැයි සමානකමක් නැතිකමයි තියෙන ගැටලුව. මෙතන 2 තියෙනකොට ඊට අනුරූප අවයව ඍණ 2 වෙනවා. මෙතන 5ට 5 ගැලපුණත් මෙතන 2ට අනුරූප අවයව ඍණ 2. ඉතින් මේ අසමානකම් නිසා අපි මේක සම්මිති න්‍යාසයක් නොවේ කියන තීරණයට එනවා. යම් කෙනෙක් මේ න්‍යාසය පටලවාගෙන ප්‍රධාන විකරණය මාරු කරගත්තොත් බලන්න මෙතන 5.5 අනිත් විකරණය ගැන හිතන්න. ඒ විකරණය ඔස්සේ හිතුවොත් ඍණ 2 ඍණ 2, 3ට 3, 2ට 2 ගැලපෙනවා. ඒ නිසා ප්‍රධාන විකරණය හරියාකාරව දැනගෙන ඉන්න එක ඊටාම වැදගත්. ඔන්න C න්‍යාසයේත් ප්‍රධාන විකරණය මම ඇඳා. C
C න්‍යාසය නම් ටිකක් විශේෂයි වගේ නේද? ඇයි ඒ න්‍යාසයේ තියෙන බිඳුව සහ එක විතරයි අවයව විදිහට. ඉතින් අපි බලමු ප්‍රධාන විකරණයේ දෙපස අවයව සමානද කියලා. සියලුම අවයව ප්‍රධාන විකරණයේ දෙපස එක නිසා එච්චර හිතන්න ඕනෙත් නෑ. නමුත් අපි බලමු. එකට එක මේකට මේක මේකට මේක. ඉතින් අපිට පැහැදිලි සම්මිති ලක්ෂණය එතන තියෙනවා. එහෙමනම් මේ න්‍යාසය සම්මිති න්‍යාසයක් වෙනවා. ඒ අනුව A සම්මිති න්‍යාසයක්, B සම්මිති න්‍යාසයක් නෙවෙයි, C සම්මිති න්‍යාසයක්. බලන්න. පිළිතුර A හා C පමණි. සම්මිති න්‍යාසයක් උනේ A හා C පමණි. ඔන්න තවත් විශේෂ සමචතුරස්‍ර න්‍යාසයක් ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔන්න න්‍යාසයක් දක්වලා මම කලින් කිව්වා වගේ ප්‍රධාන විකරණය මත පදනම් වෙලා තමයි මේ න්‍යාස වර්ග ගැන කතා කරන්නේ. නිසා හැම වෙලේම විශේෂ සමචතුරස්‍ර න්‍යාස ගැන කතා කරනකොට ප්‍රධාන විකරණය අඳින්නම වෙනවා. ඔන්න මේ න්‍යාසෙත් ඒ විදිහටම ප්‍රධාන විකරණය ඇඳලා තියෙනවා. මෙතන ප්‍රධාන විකරණය ඔස්සේ එකේ ඉලක්කම තියෙනවා. ඊට අමතරව සෙසු අවයව බිඳුව ලෙස දක්වලා තියෙනවා. බලමු තවත් උදාහරණයක්. මේ න්‍යාසෙත් එකේ ඒවයි බිඳුව ඒවයි විතරයි අවයව විදිහට තියෙන්නේ. ප්‍රධාන විකරණය ඇඳගෙන බලනකම් මුකුත්ම කියන්න බෑ. ප්‍රධාන විකරණය ඔස්සේ සියලුම අවයව එක බව පැහැදිලි. ඒ වගේම ඊතුරු අවයව සියල්ලම බිඳුව. ඔන්න ටිකක් විශාල න්‍යාසයක්. 4 න්‍යාසයක්. මේ න්‍යාසයේත් බිඳුව සහ එක පමණයි අවයව විදිහට තියෙන්නේ. ඔන්න ප්‍රධාන විකරණය මේ විදිහට ඇඳගත්තා. ප්‍රධාන විකරණය ඔස්සේ සියලුම අවයව එක වෙනකොට සෙසු අවයව සියල්ලම බිඳුව වෙනවා. ඉතින් මේ වගේ න්‍යාසවලට ඒකක න්‍යාස කියලා කියනවා. මොකද්ද දුවේ පුතේ ඒකක න්‍යාසයක් කියන්නේ? ප්‍රධාන විකරණය ඔස්සේ පිහිටි සියලුම අවයව එක වෙනකොට සෙසු අවයව බිඳුව වන න්‍යාස වලට තමයි අපි ඒකක න්‍යාස කියන නම යෙදුවේ. බලන්න මේ විස්තරය පහලින් තියෙනවා. මෙතන තියෙනවා ප්‍රධාන විකරණයේ පිහිටි අවයව සියල්ලම එක වූද ඉතිරි සෑම අවයවයක්ම ශූන්‍ය වූද. ශූන්‍ය කියන්නේ මොකද්ද පුතේ? ශූන්‍ය කියන්නේ බිඳුව වෙච්චි සමචතුරස්‍ර න්‍යාස වලට ඒකක න්‍යාස කියලා කියනවා. අපි දැන් මේ වෙනකොට න්‍යාස වර්ග කිහිපයක් ගැන කතා කරා. මුලින්ම එක් පේලියක් පමණක් තියෙන න්‍යාස පේල් න්‍යාස කියලා හැඳින්වුවා. ඒත් එකම එක් තීරයක් පමණක් තියෙන න්‍යාස තීර න්‍යාස කියලා හැඳින්වුවා. ඒ වගේම පේලි ගණනයි තීර ගණනයි සමාන න්‍යාස සමචතුරස්‍ර න්‍යාස කියලා හැඳින්වුවා. ඊට පස්සේ අපි පුතේ යමු උනේ සමචතුරස්‍ර න්‍යාසික ප්‍රධාන විකරණය ගැන කතා කරන්න. ඇයි? ඉතිරි න්‍යාස වර්ග දෙක ගැන කතා කරද්දී සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකරණය අපිට දැනගන්න ඕනේ. ඉතින් මුලින්ම අපි සමචතුරස්‍ර න්‍යාසයක ප්‍රධාන විකරණය ඔස්සේ කතා කරේ සම්මිති න්‍යාසය කියන න්‍යාස වර්ගය ගැන. ඊට පස්සේ අපි ඒකක න්‍යාස කියන න්‍යාස වර්ගය ගැන කතා කරා. හොඳින් මතක තියාගන්න විභාගයේදී මෙන්න මේ න්‍යාස වර්ග වලින් ඔබට ගැටලු මතුවෙන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ පුතේ ඒකක න්‍යාස හඳුන්වන්න අපි I කියන අක්ෂරය පාවිච්චි කරනවා. මේ වෙනකන් කිව්ව න්‍යාස වර්ග එකකටවත් අපි අකුරු භාවිතා කිරීමක් සිද්ධ වුණේ නැහැ. නමුත් මේ ඒකක න්‍යාස තරමක් සුවිශේෂී නිසා ඉහළ අධ්‍යාපන කටයුතු ඔබට තේරෙයි ඒකක න්‍යාස කොයිතරම් දුරට අපිට භාවිතා වෙනවද කියලා. ඉතින් එතෙන්දී I කියන අක්ෂරයක් යොදලා විශේෂයෙන් ඒකක න්‍යාසයක් හඳුන්වලා තියෙනවා. ඔන්න 19 එක අභ්‍යාසයේ 4 වෙනි ගාන. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ සමචතුරස්‍ර න්‍යාස, සම්මිති න්‍යාස, ඒකක න්‍යාස ගැන ඔබ ලබාගත් දැනුම පරීක්ෂා කරන්න. කලින් අභ්‍යාසයේ ගණනකින් අපි පරීක්ෂා කරේ ඔබේ පේල් න්‍යාස සහ දීර්ඝ න්‍යාස පිළිබඳ දැනුම. එතෙන්දී අපි මේ න්‍යාස තුන ගැන සාකච්ඡා කරමු. ඉතින් මුලින්ම තියෙන්නේ පහත් දැක්කෙන න්‍යාස අතරින් සමචතුරස්‍ර න්‍යාස ටික තෝරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි බලමු සමචතුරස්‍ර න්‍යාස මොනවද කියලා. බලන්න A න්‍යාසය පේලි 2යි තීර 2යි. එහෙමනම් එයා සමචතුරස්‍ර න්‍යාසයක් වෙනවා. ඊළඟට බලන්න B න්‍යාසය. B න්‍යාසයේ පේලි 3යි තීර 2යි. එහෙනම් A න්‍යාසය සමචතුරස්‍ර න්‍යාසයක් නම් වෙන්න විදියක් නැහැ. C වලට යනකොට පේලි 3යි තීර 3යි. එහෙනම් ඒ C න්‍යාසයත් සමචතුරස්‍ර න්‍යාසයක් වෙනවා.
ඒත් එක්කම D වලට යනකොට පේලි 3යි තීර 3යි D න්‍යාසයත් සමචතුරස්‍ර න්‍යාසයක් වෙනවා. D වල බිංදුව එක සහ පමණයි අවයව විදිහට තියෙන්නේ. ඒවත් පරීක්ෂණය කරන්න ඕනේ. ඊළඟට E වලට යනකොට E වලත් පේලි 3යි තීරත් 3යි. එහෙනම් E න්‍යාසයත් සමචතුරස්‍ර න්‍යාසයක්. F වලට යදිත් ඒ විදිහටම පේලි ගන්න තීර ගන්න සමානයි. එහෙනම් F න්‍යාසයත් සමචතුරස්‍ර න්‍යාසයක්. G වලට යනකොටත් ඒ ආකාරයෙන්මයි G සමචතුරස්‍ර න්‍යාසයක්. දැන් බලයි යනකොට සමචතුරස්‍ර නොවන න්‍යාස කීයක් හම්බුණාද? අපිට හම්බුනේ මෙන්න මේ B න්‍යාසය විතරයි. එහෙමනම් සමචතුරස්‍ර න්‍යාස ටික ලියනකොට B න්‍යාසය අතහැරලා අනිත් ඔක්කොම ටික අපිට ලියන්න වෙනවා. බලන්න A B අතහැරියා C D E F G. ඉතින් මේ සියලුම න්‍යාස සමචතුරස්‍ර න්‍යාස වෙනවා. බලන්න මේ ප්‍රශ්න අහලා තියෙන අනුපිළිවෙල සමචතුරස්‍ර න්‍යාස ටික අහලා තමයි අපෙන් සම්මිති න්‍යාස ටික අහන්නේ. සම්මිති න්‍යාස ටික අහලා තමයි ඒකක න්‍යාස ටික අහන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඔබ දන්නවා සමචතුරස්‍ර න්‍යාස අතරින් තෝරාගත් විශේෂී න්‍යාස කිහිපයක් තමයි සම්මිති න්‍යාස බවට පත් වෙන්නේ. ඒ ආකාරයටම සම්මිති න්‍යාස අතරින් විශේෂී ලක්ෂණ සහිත න්‍යාස කිහිපයක් තමයි ඒකක න්‍යාස බවට පත් වෙන්නේ. ඉතින් අපි සමචතුරස්‍ර න්‍යාස මේ ආකාරයෙන් අඳුරගත්තා. හැබැයි සම්මිති න්‍යාස සහ ඒකක න්‍යාස දැනගන්නම් පුතේ ප්‍රධාන විකරණය අඳින්නම වෙනවා. ඔන්න සියලුම න්‍යාසවල සියලුම න්‍යාස කිව්වොත් නම් වැරදි නේද? B න්‍යාසය අපි අඳින්න බෑනේ ප්‍රධාන විකරණයක්. අනිත් සියලුම න්‍යාසවල මම සම්මිති න්‍යාස සහ ඒකක න්‍යාස ගැන කතා කරන්න කලින් ප්‍රධාන විකරණය ඇඳ ගන්න ඕනේ කියලා කල්පනා කරලා මේ න්‍යාසවල ප්‍රධාන විකරණය අඳින්න ඉන්නවා. ඉතින් ප්‍රධාන විකරණය අඳිනකොට B න්‍යාසයට විතරක් ප්‍රධාන විකරණයක් අඳින්න බෑ. ඇයි හේතුව? අපි කලින් කතා කරා ප්‍රධාන විකරණයේ අර්ථ දක්වන්නේ සමචතුරස්‍ර න්‍යාස වලට පමණයි කියලා. B න්‍යාසය එහෙම සමචතුරස්‍ර න්‍යාසයක් නෙවෙයි. ඔන්න අපි ප්‍රධාන විකරණය ඇඳලා පස්සේ සම්මිති න්‍යාස ටික තෝරන්නයි සූදානම් වෙන්නේ. මොකද්ද පුතේ සම්මිති න්‍යාසයක් කිව්වේ? දැන් මතකත් නැහැ නේද? අලුත් වචන ගොඩක්. ඉතින් සම්මිති න්‍යාසයක් කියන්නේ ප්‍රධාන විකරණය දෙපස සමාන දුරින් පිහිටි අනුරූප අවයව සමාන වන න්‍යාසයකට. එහෙම නැත්නම් හිතන්නකෝ ප්‍රධාන විකරණයේ කණ්ණාඩියක් වගේ ක්‍රියාත්මක වෙලා දෙපැත්තේ තියෙනවා සමාන බව. ඔබ කණ්ණාඩියක් ඉදිරියෙන් හිටගත්තාම ඔබ වගේම කෙනෙක් කණ්ණාඩියට පිටුපසින් සමාන දුරින් ඉන්නවා. අන්න ඒ වගේ තමයි මෙතනත් වෙන්නේ. බලන්න. ඒ න්‍යාසයේ ප්‍රධාන විකරණය ඔස්සේ කිසියම් අවයව දෙකක් තියෙනවා. ඒකත් කියන්න ඕනේ. අපි සම්මිති න්‍යාස ගැන කතා කරනකොට ප්‍රධාන විකරණය ඔස්සේ කුමන අවයව තිබුණත් අපිට ගැටලුවක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන විකරණයේ දෙපස තියෙන අවයව අනුරූප අවයව සමාන වෙන්න විතරයි. ඒ වල ඒ ලක්ෂණේ තියෙනව නේද? බලන්න ප්‍රධාන විකරණයේ දෙපස දෙකේ ඉලක්කම් දෙකක් තියෙන. ඒ නිසා අපිට ගන්න පුළුවන් මේ න්‍යාසය සම්මිති න්‍යාසයක් කියලා. අපි B අතරිනවනේ. ඊළඟට C වලට යනවා. බලන්න C වල ප්‍රධාන විකරණය ඔස්සේ අවයව කුමක් හෝ අවයව කිහිපයක් තියෙනවා. ඒක ගැටලුවක් නෑ. ඒක ගැන හිතන්නත් එපා. බලන්න දෙපස අවයව අනුරූප අවයව සමානද කියලා. බලන්න මෙතන 4ට අනුරූපව තියෙන 2. ඉතින් අපි එතනින් හරිය ඉතුරු අවයව ගැන බලන්න ඕනෙත් නෑ නේද? මේක සම්මිති න්‍යාසයක් වෙන්නේ නැහැ. D වලට යන්න. D වල ප්‍රධාන විකරණ ඔස්සේ කිසියම් අවයව කිහිපයක් තියෙනවා. ඒත් එක්කම දෙපස සියලුම අවයව බිඳුව. ඉතින් අපි එහෙමම කියලා තීරණය කරන්න යන්න එපා. බලමු අනුරූප අවයව. බිඳුවට බිඳුව, බිඳුවට බිඳුව, බිඳුවට බිඳුව. ඉතින් මේ න්‍යාසයත් සම්මිති භාවය රැක ගන්නවා. ඒ නිසා මේ න්‍යාසයත් සම්මිති න්‍යාසයක් කියලා අපි හඳුන්වනවා. යන්න E වලට දැන්. E න්‍යාසයේ ප්‍රධාන විකරණය ඔස්සේ සියලුම අවයව එක වෙද්දී අපිට ඒක ගැටලුවක් නැහැ කුමක් වුණත් අපි හොයන්න යන්නේ සම්මිති න්‍යාස දෙපස අනුරූප අවයව සමානයි. ප්‍රධාන විකරණයේ දෙපස සමාන දුරින් පිහිටි සියලුම අවයව ඒ ආකාරයෙන් සමාන වෙනවා. ඒ නිසා E කියන්නේ සම්මිති න්‍යාසයක්. F වලට යද්දිත් ඒ ලක්ෂණයේ විදිහටම ඔබට පේනවා ඇති. ප්‍රධාන විකරණයේ තියෙනවා දෙපස අනුරූප අවයව සමානයි. බලන්න සමාන දුරින් පිහිටි අනුරූප අවයව මේ ආකාරයට සමාන වෙනවා. G වලට යද්දී ප්‍රධාන විකරණයේ දෙපස තියෙන අවයව දෙක සමාන නැහැ. එහෙනම් G කියන්නේ සම්මිති න්‍යාසයක් නෙවෙයි. බලමු අපි සම්මිති න්‍යාස ටික මේ විදිහට ලියලා. අපි A ගත්තා, ඊළඟට D ගත්තා, E සහ F. ඉතින් මේ තෝරගත්තු න්‍යාස හතරෙම ප්‍රධාන විකරණයේ දෙපස සමාන දුරින් පිහිටි අනුරූප අවයව සමානයි. දැන් අපි යොමු වෙනවා ඒකක න්‍යාස වලට. අපි සම්මිති න්‍යාස හරහා ඒකක න්‍යාස වලට යන්. මොකද හැම වෙලේම ඒකක න්‍යාසයක් වෙන්නේ සම්මිති න්‍යාසයක්මයි. සම්මිති න්‍යාස විදිහට අපි 4 දෙනෙක් තෝරගෙන ඉන්නවා. ඒ 4 දෙනාගෙන් අපි බලමු කවුද දැන්
ඒකක න්‍යාස බවට පත් වෙන්නේ කියලා. ඒකක න්‍යාසයක් වෙන්න මොකක්ද වෙන්න ඕන ලක්ෂණේ? ප්‍රධාන විකරණය ඔස්සේ අවයව සියල්ලම එක වෙනකොට සෙසු අවයව සියල්ලම බිඳුව එහෙම නැත්නම් ශූන්‍ය වෙන්න ඕනේ. බලන්න. ඒ ලක්ෂණය අපි සම්මිති න්‍යාස විතර ගත්තේ ඒ වල නම් එහෙම ලක්ෂණයක් පේන්නේ නැහැ. දෙකේ ඉලක්කම් එහෙම තියෙනවා. ඊළඟට D වලට යන්න. D වල එක සහ බිඳුව තිබුණට ප්‍රධාන විකරණය ඔස්සේ සියලුම අවයව එක නෙමෙයි. මෙන්න මේ අවයවය බැරි වෙලාවත් එක වුණා නම් D කියන්නේත් ඒකක න්‍යාසයක් වෙනවා. ඊළඟට පුතේ E වලට යන්න. E වල ප්‍රධාන විකරණය ඔස්සේ අවයව සියල්ලම එක වෙනවා. සෙසු අවයව සියල්ලම බිඳුව වෙනවා. එහෙනම් E ඒකක න්‍යාසයක් කියලා අපිට ගන්න පුළුවන්. F වලට යද්දී අපිට ඒ ලක්ෂණය දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට E පමණයි ඒකක න්‍යාසයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ න්‍යාස දෙක සමානතාවය ගැන. න්‍යාස දෙක සමානතාවය කියන්නේ ඇත්තෙන්ම ඕනෑම න්‍යාස දෙකක් ගත්තොත් ඒ න්‍යාස දෙකේ අනුරූප අවයව සමාන නම් අපිට ඒ න්‍යාස දෙක සමාන න්‍යාස දෙකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ බොහෝ ගැටලු මෙන්න මේ න්‍යාස දෙක සමානතාවයේ ඇසුරෙන් සකස් වෙනවා කියලා ඔබ දන්නවා ඇති. ඉතින් බලන්න දුවේ පුතේ අපි පුංචි උදාහරණයකින් මේ න්‍යාස දෙක සමානතාවය තහවුරු කරගනිමු. ඔන්න න්‍යාස දෙකක් තියෙනවා. ඒ න්‍යාස දෙකේ ගණය 2 අපි මුලින්ම කියනවා න්‍යාස දෙක සමාන වෙන්නම් මොකද වෙන්න ඕනේ? න්‍යාස දෙකේ ගණය සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් කොහෙත්ම න්‍යාස දෙක සමාන වෙන්නේ නැහනේ. න්‍යාස දෙකේම සමාන පේලි ගණනක් සමාන තීර ගණනක් තියෙන්න ඕනේ. බලන්න මේ අනුරූප අවයව කියන වචනේ. අනුරූප අවයව කියන්නේ මේ න්‍යාසේ පළවෙනි පේලියේ පළවෙනි තීරේ තියෙන අවයවය A. එහෙනම් එයාට අනුරූප මෙතන අවයවය දෙවෙනි න්‍යාසයේ අවයවය පළවෙනි පේලියේ පළවෙනි තීරේ අවයවය E. එහෙනම් A සමානයි E. අපි මේ වාක් විදිහට කියන දේවල් ඔබට අපැහැදිලි වුණත් ඇතැම් වෙලාවට ඔබට මේ රූප සටහන් මගින් දක්වලා දෙන කාරණා ඔස්සේ මේ ගණිතය විෂය කියන බොහෝ කරුණු තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම පළවෙනි පේලියේ දෙවෙනි අවයවය එහෙනම් නැත්නම් පළවෙනි පේලියේ දෙවෙනි තීරයේ අවයවය B. ඒත් එක්කම ඊළඟ න්‍යාසයේ පළවෙනි පේලියේ දෙවෙනි තීරයේ අවයවය F. Bට F සමාන වෙනවා. ඒ ආකාරයට බලන්න C සහ G. C සහ G වල පිහිටීම කියන්න න්‍යාස දෙකේම දෙවෙනි පේලියේ පළවෙනි තීරය යටතේ තියෙන අවයව යුගලය C සහ G සමානයි. ඒත් එක්කම අවසාන අවයව යුගලය න්‍යාස දෙකේම දෙවෙනි පේලියේ දෙවෙනි තීරය යටතේ තියෙන අවයව යුගලය. ඉතින් මෙන්න මේ විදිහට කිසියම් න්‍යාස දෙකක් සමානයි කියලා අපිට කිව්වොත් සමානයි කියලා කියන්නේ නැතුව මෙහෙම සමාන කරන්න යන්න බෑ අපිට. න්‍යාස දෙකක් සමානයි කියලා කිව්වොත් අපිට එළඹෙන්න පුළුවන් නිගමන තමයි මේ පහලින් දක්වලා තියෙන්නේ. A ට E සමානයි, B සමානයි F, ඒ ආකාරයටම C සමානයි G, ඒ වගේම D සමානයි H කියලා ඔබට පැහැදිලි ඇති. ඉතින් මම මුලින් කිව්වා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ න්‍යාස දෙක සමානතාවය ඇසුරෙන් බොහෝ ගැටලු නිර්මාණය වෙනවා කියලා. අපි බලමු පුංචි ගැටලුවක්. මෙන්න න්‍යාස දෙකක් තියෙනවා. මම කලින් කිව්වා වගේ න්‍යාස දෙකක් සමාන වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මුලින්ම ඒ න්‍යාස දෙකේ ගණය සමානද කියලා බලන්න ඕනේ. බලන්න පළවෙනි න්‍යාසයේ ගණය 2 දෙවෙනි න්‍යාසයේ ගණය 2 ඉතින් මේ න්‍යාස දෙකේ ගණයන් සමානයි. ඉතින් ගණයන් සමාන වෙච්ච පමණින්ම න්‍යාස දෙකක් සමාන වෙන්නේ නැහැ. අපි ඊළඟට අවයව දිහාට යොමු වෙන්න ඕනේ. අපි බලමු මේ න්‍යාස දෙක සමානයි කියලා දීලා තියෙන නිසා මෙතන සමාන ලකුණ දාලා තියෙන නිසා අපිට බය නැතුව ගන්න පුළුවන් මුලින් තියෙන න්‍යාසේ පළවෙනි පේලියේ පළවෙනි තීරයේ අවයවය A. එයාට අනුරූපව මෙතන ඉන්න අවයවය පළවෙනි පේලියේ පළවෙනි තීරයේ අවයවය ඍණ 3. එහෙනම් A සහ ඍණ 3 සමාන වෙන්න ඕනේ. මොකද මේ න්‍යාස දෙක සමාන බව දීලා තියෙන නිසා. ඊළඟට අපි ඉතුරු අවයව ගැන බලන්න කලින් අපි බලමු දැන් මේ ප්‍රශ්නේ තියෙන A සහ B සොයන්න කියලානේ. ඉතින් B තියෙන තැන බලමු. දෙවෙනි න්‍යාසයේ B තියෙන්නේ කොතනද? දෙවෙනි පේලියේ පළවෙනි තීරේ. එහෙමනම් ඉක්මනින් බලන්න අනිත් න්‍යාසයේත් දෙවෙනි පේලියේ පළවෙනි තීරයේ අවයව මොකක්ද කියලා. මෙතන Bට අතන 2 තමයි අනුරූප වෙන්නේ. ඒත් එක්කම දුවේ පුතේ තව දෙයක් මතක් කරන්න ඕනේ මේ සමහර අය ඉන්නවා මේ න්‍යාස දෙක කතිර ලකුණෙන් දක්වලා තියෙනකොට ගණය කතිර ලකුණෙන් දක්වලා තියෙනකොට දෙවරක් දෙක 4යි කියලා ගන්නවා. එහෙම එකක් නැහැ. මේ නිරූපණයක් පමණයි න්‍යාසයේ ගණය දක්වන්නේ පේලි ගණන සහ තීර ගණන කතිර ලකුණෙන් දැක්වීමක්. එතින් මුලින් පේලි ගණන දක්වන්න ඕනේ කියලා මතක තියාගන්න ඕනේ.
මුල් හරිය කොටස් අමතක කළායි කියලායි චුට්ටක් මතක් කළේ. ඔන්න තවත් ගැටලුවකට අපි යමු වෙනවා. මේ න්‍යාසයේ අවයව දෙක බැගින් තියෙන න්‍යාස යුගලයක් බලන්න ගණය 2 කතිර 1. මෙතෙන්දී නම් පළවෙනි පේලිය පළවෙනි තීරකයේ කිය බලන්න ඕනේ. උඩින් තියෙන අවයවය x ධන 3 පළවෙනි න්‍යාසයේ දෙවෙනි න්‍යාසයේ උඩින් තියෙන අවයවය 4. මේ න්‍යාස දෙක සමානයි කියලා දීලා තියෙනවා. අපිට කියනවා x වලයි y වලයි අගයන් සොයන්න කියලා. ඉතින් මේක සමීකරණයක් නේද? න්‍යාස අඩංගු සමීකරණයක්. අපි බලමු මුලින්ම x හොයන්නේ කොහොමද කියලා. x ධන 3 සමානයි 4. x ධන 3 කියන්නේ අර කලින් න්‍යාසයේ ඉහළ අවයවය, 4 කියන්නේ මේ න්‍යාසයේ ඉහළ අවයවය. මේ දෙක සමානයි. ඔබට පුළුවන් මේ ආකාරයෙන් මේ න්‍යාස දෙක සුළු කරගෙන x සමාන 1 ගන්න. බලන්න කොහොමද කරේ කියලා. මේක සරල සමීකරණයක්. අපි 7 ශ්‍රේණියේදී ඉගෙන ගන්න සමීකරණයක්. අපිට තාමත් ඒ පාඩම් ඕනේ නෝ නේද? බලන්න x ධන 3 සමාන 4 කිව්වට පස්සේ අපේ බලාපොරොත්තුව මේක විසඳීමේදී x හොයන එක. ඉතින් x හොයනකොට මෙතන x ළඟ ධන 3ක් ඉන්නවා. අපි ධන 3 ඉවත් කරගන්න දෙපැත්තටම ඍණ 3 දෙපැත්තෙම 3ක් අඩු කරනවා. මේ ප්‍රත්‍යක්ෂ පාඩම නේද? බලන්න දෙපැත්තෙම ඍණ 3ක් ඉවත් කළාම වම් පැත්තෙන් x ඉතුරු වෙනකොට දෙවෙනි පැත්තෙන් 1 ඉතුරු වෙනවා. අවසානයේ x සමානයි 1 ලැබෙනවා. ඒ විදිහටම බලන්න y හොයාගන්න. y කියන්නේ න්‍යාස දෙකේම පහළ තියෙන අවයව යුගලය. y සමානයි x ඍණ 1. ඉතින් අපි පුතේ x වල අගය මෙතන හෙව්වනේ. කලින් ඒ x වල හෙව්පු අගය මෙතෙන්ට ආදේශ කරන්න. ආදේශ කරන x වෙනුවට 1 1 ඍණ 1 සමානයි 0යි. ඔව් පුතේ අපි මේ පාඩමේ කතා කරන අවසාන ගැටලුව මෙතන න්‍යාස දෙක සමාන බව දීලා තියෙනවා. ඒ නිසා අපි අනුරූපයව සමාන කරමින් නොදන්නා පදවල අගය සොයන්නයි සූදානම් වෙන්නේ. මෙතන මුලින්ම තියෙන අගය p මුලින්ම අවයවය p මෙතන මුල්ම අවයවය 2. එහෙනම් p සමානයි 2 බවට අපිට සැකයක් නැහැ. ඒත් එක්කම දෙවෙනියට තියෙන අවයවය p ඍණ q සමානයි 1. අපි ඒ සමීකරණයක් ආකාරයෙන් මෙහෙම දක්ව ගන්නවා. ඊට පස්සේ p ගියගේ කලින් හෙව්වනේ p ගියගේ 2යිනේ. අපි මේ දෙක ආදේශ කරලා මේ සමීකරණය මෙන්න මේ විදිහට සුළු කරලා q ගියගේ එක බව ලබාගෙන තියෙනවා. ඔබට 7 ශ්‍රේණියේ සමීකරණ දැනුමින් මේ වගේ ගණන් හදන්න හැකියාව ලැබෙනවා. ඊළඟට බලන්න අවසානයේ තියෙන අවයව යුගලය 3 සහ r ඍණ 1. ඒ අවයව යුගලයත් අපි මේ විදිහට සමාන කරලා r ඍණ 1 සමානයි 3 කියලා ලියලා r සමානයි 4 කියන පිළිතුරු කරලා ළඟා වෙන්න පුළුවන් ඔබේ පහළ ශ්‍රේණිවල දැනුම ඇසුරින්. ඉතින් දුවේ පුතේ අපි අද මේ පාඩමේදී බොහෝ කරුණු සාකච්ඡා කරා. මුලින්ම අපි න්‍යාස පිළිබඳ ඔබට කුතුහලයක් ඇති වෙන්න නැත්නම් න්‍යාස පිළිබඳ ආකර්ෂණයක් ඇති වෙන විදිහට න්‍යාස භාවිතවන අවස්ථා කිහිපයක් ඔබට හඳුන්වලා දුන්නා. ඒත් එක්කම න්‍යාසයක පේලි, තීර, න්‍යාසයක ගණය වගේ කරුණුත් ඔබට හඳුන්වලා දුන්නා. ඉතින් ඊට පස්සේ අපි න්‍යාස වර්ග කිහිපයක් ගැන කතා කරා න්‍යාසයක ගණය මුල් කරගෙන. ඉතින් මතක ඇති පේලි න්‍යාස, තීර න්‍යාස, සමචතුරස්‍ර න්‍යාස, ඒත් එක්කම විශේෂ සමචතුරස්‍ර න්‍යාස දෙකක් වෙච්චි සම්මිති න්‍යාස, ඒකක න්‍යාස, ඒ වගේ න්‍යාස වර්ග 5ක් පිළිබඳව අපි ඔබ සමග සාකච්ඡා කරා. ඉතින් දුවේ පුතේ මේ පාඩමේ තවත් අපිට තියෙනවා ඉතිරි කොටසක්. ඒ ඉතිරි කොටස ඉදිරි පාඩම් මාලාවකදී බලාපොරොත්තු වෙන අපේක්ෂාවෙන් මම ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්.